समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मस्सवන कालो अयं बदन्ता धम्मस्सवන कालो अयं बदन्ता धम्मस्सवන कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक श्रद्धाकामी पिंगतुनि මේ සන්ධ්‍යායාමයේ අපේ සදහවත් පිරිස සූදානම් දෙන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මයට ටික වෙලාවක් ඇහුම්කම් දෙන්න. අත පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරනවා සදහවත් පිරිසක් කැනඩාවේ වෙසෙන නාලක පීරිස් මහත්මයා ඇතුළු ඒ පවුලේ අය. ලංකාවේ කුරුණෑගල වෙසෙන දමයන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාම අරුණී එබ්‍රහන් මහත්මිය කැනඩාවේ ජීවත් වෙන සහ ඒ පවුලේ අය අද පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරනවා. මේ උතුම් පින්කමේ ආරමුණු අතර තියෙනවා පෙබරවාරි 10 වෙනිදා ඊයට 83 වන ජන්මදිනය සමරපු SP රාජපක්ෂ ආදරණීය පියාණන්ට දීර්ඝායුෂ සහ නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම. අද දවසේ ජන්මදිනය සමරන පෙබරවාරි 11 වෙනිදා සනායා පීරිස් දුව 6 වන ජන්මදිනය සමරන ඒ දුවටත් 5 වෙනිදාට පෙබරවාරි මාසේ ජන්මදිනය යෙදුණු 50 වන ජන්මදිනය නිලන්ත මුතුනායක සොහොයුරාට ආශිර්වාද පතන්ටත් මේ පින්කමට පින්වතුන් දායක වෙනවා. ඊට අමතරව KA කල්යාණවති මවුට අශෝක පීරිස් පියාණන්ට ශ්‍රීමති පීරිස් මෑණියන්ට රංජනී වික්‍රමගේ මෑණියන්ට කල්යාණී සහ බන්දුල ජාවාදන දෙමව්පියන්ට මල්ලිකා දහනායක නිරංජන් ගුණතිලක දෙමව්පියන්ට සිසිල් සහ මල්ලිකා දෙමව්පියන්ටත් කුමුදු මෑණියන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ඒ පවුල් තුනේම ඇත්තන් නමින් මිය ගියපු සියලු දෙනාටම පින් අනුමෝදන් කරමින් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් ආශිර්වාද කරමින් තමයි මේ උතුම් පුණ්‍ය කර්මය සිද්ධ කරන්නේ. අපිට සම්බන්ධීකරණ කටයුතු සිද්ධ කළේ ඒ පවුලේ ප්‍රියා නෝනා මහත්මිය මගේ මතක විදියට. ඉතින් ඒ පින්වත් පිරිස එකතු වෙලා ඊටාම ශ්‍රද්ධාවෙන් අද පින්කම සිද්ධ කරන ඔබ හැම දෙනාටමත් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් ආශිර්වාද කරමින්. ඉතින් ඒ ජන්මදින සමරන සියලු දෙනාට වගේම අනික් සියලු දෙනාටත් සුබ වාසනාවන්ත කාලයක් උදා වේවා. නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ලැබේවා. කරදර, බාධක සියල්ලම දුරින් දුර වේවා. මේ වසංගත කාලේ කිසිදු විපතක් නොවේවා කියන ප්‍රාර්ථනාව ඇතුව ඔබ හැම දෙනාමත් ඒ අත්තන්ට වගේම ඔබටත් ඒ ආශිර්වාදය ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. අද දේශනාව මා තෝරගන්නේ සුත්ත නිපාතේ චූල වග්ගයේ එන හිරි කියන සූත්‍රය. හිරි කියන වචනේ ඔබ අහලා තියෙනවා ලැජ්ජාව පිළිබඳව. ලැජ්ජාව. හැබැයි මෙහි අන්තර්ගතයේ තුල බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කරන්නේ ලැජ්ජාව පිළිබඳව විතරක් නෙමෙයි. තව තාම වටින මඟ පෙන්වීම් රාශියක් තථාගතයන් වහන්සේ විසින් මේ දේශනාවේදී අපට සිද්ධ කරනවා. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම තාම හොඳින් සුත්ත නිපාතයේ එන මේ වටින සූත්‍ර දේශනාව ඇසුරින් මෙතෙන් ඉඳලා ධර්ම කරුණු ඉගෙන ගන්නට කියලා මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා. ඔබේ ධර්මඥානය වැඩි දියුණු වෙන තරමට ඔබේ නුවණ දැනුම අවබෝධය වැඩි දියුණු වෙන තරමට
ඔබ මේ සසරේ අතරමං වෙන ප්‍රමාණය අවම කර ගන්න පුළුවන්. මේ ලෝකේ රැවටෙන ප්‍රමාණය අවම කර ගන්න පුළුවන්. අවබෝධය ප්‍රඥාව නුවණ දියුණු වෙන තරමට දුක නැති කර ගන්න සැනසෙල්ල උදා කර ගන්න ඔබට අනිවාර්යයෙන්ම පුළුවන්කම අවස්ථාව තියෙනවා. ඒ නිසා අද දේශනාවේදී මේ කරුණ ඔබ හොඳින් ඉගෙන ගන්නට කියලා මම ඔබට සිහිපත් කරනවා. භාග්‍යවතුන් වහන්සේ මෙහිම දේශනා කරනවා. ලැජ්ජාව ඉක්මවා යන්නා වූ ලැජ්ජාව පිළිකුල් කරන්නා වූ මම ඔබගේ යහළුවෙක් මී කියන්නා වූ කල හැකි කර්ම නොපිළිගන්නා වූ ඒ මිත්‍ර ප්‍රතිරූපකයා තෙලමාගේ යහළුවෙක් නොවේ යයි පණ්ඩිතතමේ දන්නේය. ඥානවන්තයෝ බුද්ධිමතුන් තමන්ගේ ජීවිතේ කෙනෙක් ආශ්‍රය කරනකොට සලකා බලන තාම වැදගත් කාරණාවක් තමයි මෙයා පව අකුසලය වැරද්ද අයහපත අවිනය පිළිගන්න කෙනෙක්ද. ඒවා කරන්න මෙයාට ලැජ්ජාවක් බයක් නැද්ද? එවැනි වරදකාරී හැසිරීම් පිළිබඳව මෙයා තුළ හිරියොත්ප්ප නැද්ද? ඒ කාරණාව පඬිතයෝ ප්‍රඥාවන්තයෝ බුද්ධිමතුන් කෙනෙක් ආශ්‍රය කරනකොට විශේෂයෙන් සලකා බලන අතිශයින් වැදගත් කාරණයක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ කරුණ අපිට අවධාරණය කරන්නේ අපි ගොඩක් වෙලාවට පුද්ගලයන් ආශ්‍රය නිශ්‍රය කරනකොට හෝ ඇසුරට අපි කෙනෙක්ව තෝරගනිති. අපි අවධානය යොමු කළ යුතු පැත්තක් අපිට අනාවරණය කරමින්. මොකද බොහෝ වෙලාවට කෙනෙක් තව කෙනෙක්ව ආශ්‍රය කරන්න පටන් ගන්නකොට ප්‍රමුඛතාවයක් ලබා දෙන කාරණා තියෙනවා. ඒ කාරණා අතර අපි දකින්නේ වැඩි මිනිස්සු ප්‍රමාණයක් ප්‍රමුඛතාවය ලබා දෙන්නේ භෞතික කාරණාවලට. කොච්චර ධනවත්ද, කොච්චර පොහොසත්ද, කොච්චර ප්‍රසිද්ධද, කොච්චර පිරිස්සයා වටා ඉන්නවද, එයාට තියෙන බලය කොයි වගේ එකක්ද, දේශපාලනිකව ලොකු ලොකු සම්බන්ධකම් තියෙනවද, මේ ආදී කරුණු තමයි බොහෝ දෙනෙක් තව කෙනෙක් ආශ්‍රය නිශ්‍රය කරන්න පෙළඹෙනකොට සලකා බලන කාරණා. හැබැයි ඒගොල්ලෝ මොහොතකටවත් සිතන්නේ නැහැ මේ වගේ කාරණා වලට ප්‍රමුඛස්ථානය දීලා ආරම්භ කරන මිත්‍රත්වයන් පවත්වාගෙන යන මිත්‍රත්වයන් නිමා වෙන්නේ ඒ පුද්ගලයාගේ විනාශයත් එක්කම තමන්ගේ විනාශයත් සිද්ධ කරගෙන කියලා බොහෝ අය හිතන්නේවත් නැහැ. මේ ලෝකයට පහළ වෙන කලාතුරකින් පහළ වෙන බුදුවරු මහරහතන් වහන්සේලා අපිට මඟ පෙන්වනවා. ඔබ කෙනෙකු ඇසුරට ගන්නවා නම් ලැජ්ජ බය දෙක තියෙන මිනිහෙක් ඇසුරට ගන්න කියලා. පවට හිරියොතප් දෙක තියෙන මිනිස්සෙක්, අකුසලයට හිරියොතප් දෙක තියෙන මිනිස්සෙක් ඇසුරට ගන්න කියලා. අකුසල් කරන්න, පව් කරන්න,
කිසිම ලැජ්ජාවක් නැත්තම්, කිසිම බයක් නැත්තම්, කිසිම හිරිකිතක් නැත්තම්, ඒ වගේ අය කොච්චර සල්ලි තිබුණත් මා යෝජනා කරනවා ඔබේ ඇසුරට ගන්න එපා කියලා. ඒක භාග්‍යවතුන් වහන්සේගේ මඟ පෙන්වීම. මොන තරම් දේශපාලනික හයිය තිබුණත් පවට ලැජ්ජ නැති මිනිස්සු, නීති කඩන්න ලැජ්ජ නැති මිනිස්සු ආශ්‍රයට ගන්න එපා. ඒ ආශ්‍රය අතිශයින් බියකරු අත්දැකීම් ඔබට ගෙනල්ලා දෙයි. අපි කොතනක ජීවත් වුණත් අපි ඒ ජීවත් වෙන රටේ නීතියට ගරු කරන අය බවට පත් වෙන්න ඕන. අපි කොතනක ජීවත් වුණත් රට කොහෙද කියන එක කාරණාවක් වැදගත් කරුණක් වන්නේ නැහැ. ජීවත් වෙන තැන කොතන වුණත් එතන නීතියක් කඩන්ට, එතන ඇති කරගෙන තියෙන සම්මුතියක් විනාශ කරන්නට අපේ හිතට එනව නම් අදහසක්, ඒ පිළිබඳව අපි ලැජ්ජා වෙන්න ඕන. ඒ ලැජ්ජාව නැති නේද? ඒ ලැජ්ජාව නැති පුද්ගලයෙකුට කරන්ට බැරි නරක දෙයක් නැති බව ඔබ අවබෝධ කරගන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ හාමුදුරුවන් වහන්සේලාට කියලා තියෙන දෙයක් තමයි, ඔබ යම් රටකට වැඩම කරොත් ඒ රටේ නීතියට අනුගත වෙන්න කියන එක. රාජානං අනුවත්තිතුම් කියලා. ඒ කියන්නේ ඉස්සර නීතිය කියන්නේ රජ්ජුරුවනේ. පුද්ගලයානේ නීතිය උනේ. රටේ ප්‍රධානියා තමයි නීතිය. එයාගේ අභිමතය තමයි නීතිය උනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔබ රටේ පවතින නීතියට අනුගත වෙන්න ඕන. අද රජෙක්ගේ නීති නෙමෙයි ලෝකෙ ගොඩක් තැන්වල තියෙන්නේ. එහෙම තියෙන තැනුත් තියෙනවා. අද නීතිය කියන්නේ පාර්ලිමේන්තුව වැනි ආයතනයක් විසින් හදාගත්තු නීති තමයි තිබෙන්නේ. ඒ නීති හැම එකක්ම අපේ ආරක්ෂාවට, සමාජයේ ආරක්ෂාවට, දියුණුවට, රැකවරණයට, යහපැවැත්මට, සමානාත්මතාවයට ගොඩාක් උදව් වෙන විදියට තමයි ලෝකේ හැම රටකම දැන් පාර්ලිමේන්තුව වැනි ආයතනයක් මුල් කරගෙන හදපු නීතිවල දකින්ට ලැබෙන විශේෂ උසස් ගුණාංග. හාමුදුරුවෝ වේවා, ගිහියෙක් වේවා, කවුරුන් වුණත් තමන් ජීවත් වෙන රටේ නීතිය ගාව ඒ හැමෝම සමාන අය වෙන්න ඕන. ඒ හැමෝම සමාන අය වෙන්න ඕන. අපි ඇඳන් ඉන්න ඇඳුම මත කාටවත් නීතිය කියන කාරණාව තුළ විශේෂිත වූ කෙනෙකු වෙන්න මා යෝජනා කරනවා බෑ. විශේෂිත කෙනෙක් වෙන්න බෑ. නීතිය කාටත් පොදු ධර්මයක් වෙන්න ඕන. කවුරු හරි කෙනෙක් තමන් ඇඳන් ඉන්න ඇඳුම මත, තමන් කරන රැකියාව මත, තමන්ගේ පවුල මත නීතිය හෝ රීතිය හෝ සීලය හෝ ඉක්මවා යන්න යාට ලැජ්ජ නැත්තම් ඒ වගේ අය ආශ්‍රය කිරීමෙන් වළකින්න ඕන. ඒ වගේ අයට ගොඩක් ප්‍රශ්න එනවා. ඒ වගේ අය ඇසුරු කරන අයටත් ප්‍රශ්න එනවා. අපි කවුරුත් හැමතිස්සෙම හිතට ගන්න ඕන අපි ඇසුරු කරන්නටත් ඕනේ නීති ගරුක අය, නීති කඩන්ට ලැජ්ජ අය, නීති කඩන්ට බය අය. නීතියක් රීතියක් කැඩුවොත්, පවක් අකුසලයක් කළොත්
ඒකේ විපාක එනවා කියලා පිළිගන්න අය, අශීලාචාරකමට ප්‍රතිඵල එනවා කියලා විශ්වාස කරන අය, අකුසලයට ප්‍රතිඵල එනවා කියලා විශ්වාස කරන අය, වැරද්දට ප්‍රතිඵල එනවා කියලා විශ්වාස කරන අය විතරයි අපි ආශ්‍රය කරන්න ඕන. මොන පවුද, මොන අකුසල්ද, මොන නීතිද, කොහේ තියෙන වැරදිද, මොන අපායවල්ද, කොහේ තියෙන උසාවිද, එහෙම හිතන, එහෙම කල්පනා කරන අය බුද්ධිමතෝ, ප්‍රඥාවන්තයින්, නුවණැත්තෝ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ යාළුවෝ බවට නම්පත් කරගන්නේ නැහැ කියලා. ඉතින් ඔබ බලන්න, ඔබ බෞද්ධෙක් නම් බෞද්ධෙක් විදියට, වෙනත් ආගමිකයෙක් නම් ඔබ මිනිස්සෙක් විදියට, ඔබ ඔබේ ජීවිතේ කෙනෙක් ආශ්‍රයයට ගනිද්දී මේ පැත්ත සලකලා බලලා තියෙද කියලා. යා කොච්චර නීතිගරුක කෙනෙක්ද කියන එක සලකා බලලා තියෙද. එහෙම සලකා බලලා නැත්තම් මෙතෙන් ඉඳලා හරි ඔබ සලකා බලන්න යා කොච්චර නීතිගරුකව ඉන්න කෙනෙක්ද කියන එක. ඔබ මෙතෙක් සලකා බලලා නැත්තම් මං ආශ්‍රය කරන කෙනා කොච්චර සීලාචාරද කියලා ආයෝජනා කරනවා. ඔබ මෙතෙන් ඉඳලා හරි කෙනෙකුගේ සීලාචාර බව ගැන අවධානයක් යොමු කරන්න, ළඟින් ආශ්‍රය කරනවා නම්, ගෙදරට වද්ද ගන්නවා නම්, නිතර නිතර දුරකථනයෙන් ගනුදෙනු කරනවා නම්, අනෙකාගේ ඒ නීති රීති ගැන, සීලාදී ගුණධර්ම ගැන, කුසල අකුසල් ගැන එයාගේ තියෙන පිළිගැනීම මොකක් වගේ එකක්ද කියලා බලන්න ඕන. එයාගේ තියෙන විශ්වාසය මොන වගේ එකක්ද කියලා බලන්න ඕන. මොකද එකක්වත් විශ්වාස කරන්නේ නැති මිනිස්සු ඕනම නරක වැඩක්, ඕනම අයහපත් වැඩක්, ඕනම දුසිරිතක්, අපරාධයක්, අපචාරයක් කරන්න පුළුවන්. ඉතින් අපි ඒගොල්ලොන්ගේ යාළුවෝ වෙලා හිටියොත්, ඒගොල්ලොන්ගේ ළඟම ආශ්‍රය නිශ්‍රය කරන්න උන් බවට අපිපත් වෙලා හිටියොත්, ඔබ කල්පනා කරන්න ඒගොල්ලොත් එක්ක ළඟින් ඇසුරු නිසුරු කරන්න මේ විපාකය අපිටත් භුක්ති විඳින්න වෙනවද නැද්ද? අනිවාර්යෙන්ම භුක්ති විඳින්න වෙනවා. එයාලට ලෙඩ වැටෙන වෙලාවට ඒවයේ කොටස් අපිටත් එනවා. ඒ නිසා දරුවෙකුට හරි උගන්වන්න පුංචි කාලේ ඉඳලා, පුතේ කෙනෙක් ආශ්‍රය කරනකොට බලන්න එයා අඩුම දැන් සීලය වගේ දේවල් හොයනවා කියන එක ලේසි නෑනේ. හැබැයි අඩුම එයා රටේ නීතියට ගරු කරනවද? මම නම් බලන්නේ ටික. සීලය බලන්න බැරි දෙයක්, සීලය හොයාගන්න බැරි දෙයක්. හැබැයි මා බලනවා මෙයා නීතියටවත් එකගයිද කියලා. මෙයා කරන්න තහනම් කියලා තියෙන දේවල් කරන්න නැති කෙනෙක්ද? කරන්න අවසර තියෙන දේවල් කරන කෙනෙක්ද? ඒක මාර්ග නීතියට අදාළව වෙන්න පුළුවන්. ඒක අපරාධ නීතියට අදාළව වෙන්න පුළුවන්. මේ විදියට මානං සලකා බලනවා. සීලය ගැන සැලකිලිමත් වෙන්න බැරි වුණත් කෙනෙක් ආශ්‍රය නිශ්‍රය කරද්දී ඒක හරි අමාරු දෙයක්. මොකද පරචිත්ත විඥානෙත් නැති නිසා, එවැනි ඥානයක් උතුම් නුවණකුත් නැති නිසා, අනුන්ගේ අතුලාන්තය ගැන හොයාගන්න ළඟ ඉඳන් දීර්ඝ කාලයක් ඇසුරු කරන්නට වෙනවනේ. ඒ නිසා මා බලන දෙයක් තමයි මෙයා නීතිගරුකද? මෙයා මෙයාගේ වැඩ වෙනුවෙන් නීතිය නමන්න සූදානම් වෙන කෙනෙක්ද? මෙයා නීතිය තමන්ගේ පැත්තට හරවා ගන්න අල්ලස් දෙන්න සූදානම් කෙනෙක්ද? මෙයා තමන්ට ඕන විදියට නීතිය අර්ථකථනය කරගන්න යන කෙනෙක්ද? ඒ ටික නම් මම බලනවා. මොකද හේතුව රටක නීති රීති ටිකවත්
එකඟ වෙලා පිළිපදින්න සූදානම් නැති අය කියන්නේ ඒගොල්ලොන්ගේ අභ්‍යන්තරය ගැන කවර කතාද? ඒ ගැන කවර කතාද? නිසා ඉස්සෙල්ලම අපේ සීලාදී කාරණා එක එක ආගමෙන් ආගමට වෙනස්. මම සීලය කියලා විශ්වාස කරන කාරණා බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් විදියට කතෝලික බැතිමතෙකුගේ සීලයට හත්පසින් වෙනස් කරුණු තියෙනවා. ඉස්ලාම් භක්තිකයෙකුගේ සීලය කියලා පිළිගන්න කරුණු වලට හත්පසින් වෙනස් ඒවා තියෙනවා. අපි වෙනස්. අපේ සීලය පිළිබඳ විශ්වාසයන් වෙනස්. එක්කෙනෙක් පවක් කියලා පිළිගන්න දෙයක් තව එක්කෙනෙක් පවක් විදියට පිළිගන්නේ නැහැ. එක්කෙනෙක් අකුසලය කියලා පිළිගන්න දෙයක් තව එක්කෙනෙකුට ඒක නෝමල් කියලා කියනවා. ඒක සාමාන්‍ය දෙයක් කියලා. එතකොට ඒ වගේ කාරණා ගැන සැලකිලිමත් වීම හරි දුෂ්කරයි. ගොඩක් කල් යනවා ඒකට ඒවා ගැන දැනුවත් වෙන්න, විශේෂයෙන්ම මේ පුද්ගලයන්ගේ ඒ අභ්‍යන්තරික සීලාදී කාරණා. හැබැයි අපිට කොයි ආගමකට අයිති වුණත් අපි ජීවත් වෙන්නේ ලංකාවේ නම් ලංකාවේ අපරාධ නීතියක් තියෙනවා. මාර්ග නීති රීති තියෙනවා. වෙනත් කාර්යයන්ට අදාළ නීති රීති තියෙනවා. අන්න ඒ නීති රීති වලට ලෝගෝ ඇඳගෙන හිටියත්, සිවුර ඇඳගෙන හිටියත්, වෙනත් යුනිෆෝම් එකක් පොලිසිය වේවා, හමුදාවේ වේවා, එහෙම මොකක් ඇඳගෙන හිටියත් ඒ කවුරුත් යටත් වෙන්න ඕන. ඒවට එකඟ වෙන්න ඕන. ඒවට එකඟ වෙන්න ඕන. මානං මොන හේතුවක් නිසාවත් නීතියක් කඩන පුද්ගලිකව සිල් කඩා ගන්න අය සම්බන්ධව නීතියෙන් දඬුවම් කරන්න බෑ. නමුත් රටේ අපරාධ හෝ වෙනත් නීතියක් කඩනවා නම් පැවිද්දෙක්, ඒක මම කරත් වෙන පැවිද්දෙක් කරත් මට නීතිය තුළ ලැබිය යුතු දඬුවම ලැබිය යුතුයි. මම පැවිද්දෙක් නිසා විශේෂ සමාවක් ලැබිය යුතු නෑ. රටේ අපරාධ නීතිය ඇතුළු වෙනත් නීති කඩනවා නම් මගේ පුද්ගලික ජීවිතේ මට හානි කර වෙන සීලයන්හි අපිරිසිදු වීම වලට ඒකට රටේ නීතියෙන් දඬුවම් කරන්න බෑ. එහෙම නීතියක් නැහැනේ. හැබැයි රටේ පොදු නීති කඩනවා නම් ඒක පැවිද්දෙක්ද කියන කාරණාව වැදගත් නැහැ. එයාට දඬුවම් හිමි විය යුතුයි. එයා හමුදාවේ ඉන්න කෙනෙක්ද, එයා යුද්ධ කරලා තියේද වැදගත් නැහැ. රටේ නීති කඩනවා නම් එයාට ඒ නීති කැඩීමට දණ්ඩනයක් තිබිය යුතුයි. පොලිසියේද ඒක කාරණාවක් නෙමෙයි. දේශපාලඥයෙක්ද කාරණාවක් නෙමෙයි ඒක. පූජකතුමෙක්ද ඒක අදාළ නැහැ. කවුරුත් නීතියට එකඟ විය යුතුයි. නීතිගරුක විය යුතුයි. නීතිය ගාව කවුරුත් සමාන විය යුතුයි. කාටත් නීතිය තුළ සාධාරණ අගයන් ලැබිය යුතුයි. ඒක අත්‍යවශ්‍යයි. ඒවා කඩන්ඩ ලැජ්ජ නැති, බය නැති අය යාළුවෝ කරගන්න එපා. යාළුවෝ කරගන්න එපා. ළඟට වද්ද ගන්න එපා. ජීවිතේ කොටස්කාරියෝ බවට පත් කරගන්න එපා. අමාරුවේ වැටෙන එක අමාරුවේ වැටෙනවා. ඒක නවත්තන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ ඒකයි අපිට මේ දේවල් දේශනා කරන්නේ. කියන්නේ නිර්ලජ්ජිත, ලැජ්ජාවට පිළිකුල් කරන ඕවා මොන ප්‍රශ්නද, ඕවා කරාට කමක් නැහැ කියලා තර්ක හදන ඒ අයව යාළුවෝ කරගන්න එපා. ඒක අපේ බුදුහාමුදුරුවෝ මුළු මේ ලෝකයම කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කරපු දෙයක්. හැම ලෝකවාසී සත්වයෙකුටම අතිශයින්ම වැදගත් කාරණාවක්ය. හැම ලෝකවාසී සත්වයෙක්ම ගැඹුරු අවධානයක් යොමු කළ යුතු කාරණාවක් ඒක. ඒ ගැන ඔබ ගැඹුරු අවධානයක් යොමු කරන්න. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. යමෙක් මිතුරන් අතරදී අනුගත නොවන ප්‍රිය වචන කතා කෙරේද
ක්‍රියාවෙන් නොකරන වචනෙන් පමණක් කතා කරන ඔව්හු පඬිතයෝ මේ වචී පරමේ කැයි අඳුනා ගනිත්. ඒ කිව්වේ මහ පොළවේ ක්‍රියාත්මක කරන්නේ නැති. හැබැයි හොඳ ලස්සන මිහිරි තෙපුල් කිය ඉන්න අයට නුවණැත්තෝ කියන්නේ වචී පරම කියන අයහපත් පාප මිත්‍රයා කියලා. එයා අපිට කවදාවත් ඇත්තට එයා ක්‍රියාවට නංවන්නේ නැති විවිධ කතා වලින් අපිට සංග්‍රහ කරනවා. අපි කියන්නේ අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා කියනවා. දෙයක් වුණාම තමයි බලන්න ඕනේ කියලා කියන්නේ. හරියටම හරි. එහෙම අයට කියන්නේ වචී පරම කියලා කියන්නේ වචන වලින් සංග්‍රහ කරන. අපේ බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරනවා වචන වලින් විතරක් සංග්‍රහ කරන වචන වලින් විතරක් අනිත් අය සනසන්ට එන ඒ වගේ අසත්පුරුෂයෝ ආශ්‍රය කිරීමෙන් වළකින්න කියලා. ඒ වගේ අසත්පුරුෂයෝ අසුරු කිරීමෙන් ඔබ වළකින්න ඒ වගේ අය ජීවිතෙන් දුරු කරගන්නට. මොකද ඕනම කෙනෙක් 3-4 මාසයක් සිහි කල්පනාවෙන් ආශ්‍රය කරනකොට අපිට ඒ වගේ කාරණා නම් අඳුන ගන්න පුළුවන්. මොකද හේතුව දැන් අපිට මුලින් ආශ්‍රයයට හමු වෙච්ච ගමන් ආශ්‍රය ආරම්භක අවධියේදී විවිධ කතා පවත්වන අය ඉන්නවනේ. විවිධ කතා කියන අය. මම මෙහෙම කරන්න මට පුළුවන් මේ විදියට උදව් කරන්න. මේ දේවල් මට ඔයා වෙනුවෙන් සිද්ධ කරන්න පුළුවන්. මෙහෙම විවිධ කතා කියන අය ඉන්නවා. ඒ කතා අහන් ඉන්න. හැබැයි ඒ අහන් ඉන්දියට මදි. ඔබ සිහිනුවණින් නිරීක්ෂණය කරන්න ඒ කියපු කතාවලට අදාළව ඔබේ ජීවිතේ ප්‍රශ්නයක් ආපු වෙලාවට නේ ඔබේ ජීවිතේ ප්‍රශ්නයක් ආපු වෙලාවට ඒ පුද්ගලයෝ ඇත්තටම ඔබත් එක්ක ඉන්නවද කියලානේ ඇත්තටම ඔබත් එක්ක ඉන්නවද කියන එක ඔබ හොඳට නිරීක්ෂණය කරන්න. මොකද බොහෝ දෙනෙක් වචන වලින් විවිධ සංග්‍රහයන් අපට සිද්ධ කරනවානේ. විවිධ සංග්‍රහයන් අපිට සිද්ධ කරනවා. ඉතින් සමහරු කියනවා අනේ සායනහංශ මම මේවා කරන්න හීනකින්වත් හිතපු දේවල් නෙමෙයි ඒත් මම කරේ මගේ යාළුවා කිව්වා ඕන දෙයකට ඉන්නවා. යාට මේ විදියට මේ වගේ දේවල් කරද්දි ප්‍රශ්නාවත් උදව් කරන්න පුළුවන්. රැකවරණය දෙන්න පුළුවන්. මම බලා ගන්නම්. හැබැයි අද ටෙලිෆෝන් එකට ආන්සර් කරන්නේ. දැක්කම අහක බලන් යනවා. මේ ප්‍රශ්නේ පැන නැගිච්ච වෙලාව ඉඳලා එයා මග හරිනවා. එහෙම අත්දැකීම් තියන අය කොච්චරනම් ඇත. මාත් එක්ක කොච්චරනම් මිනිස්සු ඔය වගේ දේවල් මම ලංකාවේ වැඩ ඉන්නකොට මා මුණ ගැහුණු මිනිස්සු මාත් එක්ක කියලා තියෙද. ඒ වචී පරම වචනයෙන් සංග්‍රහ කරන ලස්සන කතා කියන ඒගොල්ලොන්ගේ ලොකුම දක්ෂකම තමයි ලස්සන කතා කියන්න පුළුවන්. සුන්දර කවි කියන්න පුළුවන් අය ඒගොල්ලෝ. හොඳ කතා, හොඳ කවි, හොඳ සීපද. අපි මුසපත් වෙනවා ඒ කතාවලට. ප්‍රශ්නයක් ඇත්තට වුණාම ඇත්ත අර්බුදේ ආවම තමයි කී දෙනෙක් ඒ වගේ අය ඇත්තට අපිත් එක්ක ජීවත් වෙනවද කියලා හොයාගන්න පුළුවන්. ඇත්තටම ඔය ගොඩාක් අය හරි බයයි තමන්ට නරක කාලයක් උදා වෙනවට නේ. තමන්ට අයහපත් කාලයක් උදා වෙනවට.
තමන්ට අවාසනාවන්ත කාලයක් උදා වෙනවට බොහෝ දෙනෙක් බයයි. ඒත් මතක තියාගන්න. වචී පරමලාගේ ස්වභාවය අවබෝධ කරගන්නට නම් වචී පරමලාගේ ඇති හැටියෙන් අඳුන ගන්න නම් අපිට කරදර කාලයක් එන්නම ඕන. අපිට පීඩාකාරී අවධියක් ජීවිතේ එන්නම ඕන. පීඩාකාරී අවධියේදී කරදර වැඩි කාලයේදී තමයි ඇත්තටම අපිත් එක්ක ඒ ලස්සන කතා කියපු අය ඉන්නවද නැද්ද කියලා හරියටම හොයාගන්න පුළුවන්. හරියටම හොයාගන්න පුළුවන්. යාළුවෝ ගන්න හරියටම හොයාගන්න පුළුවන්. ප්‍රශ්න නැති කාලේ ඇත්ත යාළුවෝ ගන්න හොයාගන්න එක හරි අමාරුයි. ඔබගේ ජීවිතේ ලාභ වලින් පරිපූර්ණ නම්, කීර්තියෙන් පරිපූර්ණ නම්, ප්‍රශංසා වලින් පරිපූර්ණ නම්, සතුට උතුරා යන අවධියක් නම් ඔබ මේ ගෙවමින් ඉන්නේ. ඔබ වටා ඉන්නේ ඇත්ත යාළුවෝද බොරු යාළුවෝද වචී පරමලාද කියලා අඳුන ගන්න එක හරි දුෂ්කරයි. මොකද ඇත්ත මිනිස්සු එළියට එන්නේ අර්බුදයේදී. අර්බුදයේදී තමයි ඇත්ත මිනිස්සු එළියට එන්නේ. මිනිස්සුන්ගේ ඇත්ත ගතිය එළියට එන්නේ අර්බුදය වෙලාවට. ඒ හින්දා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා වචී පරම කියන වචනෙන් පමණක් සංග්‍රහ කරන ඒත් මහ පොළවේදී ඇත්ත ජීවිතයේදී ඒ කියපු වචන භාවිතාවේදී පෙන්වන්නේ නැති අයවලුන් අඳුන ගන්න මේ වචී පරම කෙනෙක්. නේ ආශ්‍රය කරන්න හොඳ නෑ. මෙයාගෙන් ඈත් වෙන්න ඕන කියලා. අඳුන ගන්න නම් ඉතින් වසංග නොවි මුසපත් නොවි ආශ්‍රය කරන්න ඕන. හොඳට නිරීක්ෂණය කරන්න ඕන. මොකද අපි කිරි එකක් ගත්තම අපි බලනවා එක්ස්පයර් වෙන්නේ කවද්ද කියලා. ටොෆි එකක් ගත්තොත්, චොක්ලට් එකක් ගත්තොත් අපි බලනවා එක්ස්පයර් වෙන්නේ කවද්ද. මොකද ඒක භුක්ති විඳොත් බඩේ කැක්කුමක් එන්න පුළුවන්. ඒත් අපි කිසි වග විභාගයක් නැතුව බඩේ කැක්කුමක් නම් දවස් දෙකක් තිබිලා ඉවර වෙයි. ඒත් අපි කිසි වග විභාගයක් නැතුව මුළු ජීවිතේම කාබාසිනියා කරලා දාන්න පුළුවන් අසත්පුරුෂයෝ කිසිම වග විභාගයක් නැතුව ආශ්‍රයට ගන්නවා. මුළු ජීවිතේම බවට පත් කර ගන්නවා. අනිත් කලින් ඉඳපු ඔය අය ආශ්‍රය කරන්න එපා, පොඩ්ඩක් කල් ගන්න, පොඩ්ඩක් හිතන්න, ඉක්මන් වෙන්න එපා කියලා උපදෙස් දෙන්න આવොත් එහෙම කවුරු හරි කෙනෙක් එහා තරහකාරයෙක් විදියට සලකනවා. එයා වැඩ කරන්නෙක් විදියට සලකනවා. සලකලා අර වගේ අසත්පුරුෂයෝ මුළු ජීවිතේම බවට පත් කරගෙන පස්සේ අඬා ජීවත් වෙන අය ඕනෑ තරම් මට නම් හමු වෙලා තියෙනවා. ඕනෑ තරම් 31 අවුරුද්දක් වන මේ පැවිදි ජීවිතේ බොහෝ අය හමු වෙලා තියෙනවා. එහෙනම් ඔබට අත්දැකීමෙන් කියන්නේ, ප්‍රත්‍යක්ෂයෙන්මයි කියන්නේ, ගොඩාක් කල්පනාකාරී වෙන්න. මොකද ඒ කල්පනාකාරී බව, ඒ ඥානවන්ත බව, ඒ දැනුවත් බව නැතුව ජීවිතේට අපි පුද්ගලයෝ ලං කරගත්තොත් ගොඩාක් ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟ කාරණය,
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සමහර අය ඉන්නවා තමන්ගේ යහළුවාගේ සම්බන්ධකම් වල ભેදයම ප්‍රාර්ථනා කරන අය. කියන්නේ තමන් ආශ්‍රය කරන යාළුවෝ අනිත් අයත් එක්ක රණ්ඩු වෙනවට ආසයි ඉන්නවා. ભેදයම පතන අය. ඔබ එහෙම කෙනෙක් වෙන්න එපා. එහෙම අයවලුන් ආශ්‍රය කරන කෙනෙක් වෙන්නත් එපා. මොකද මම කල්පනා කරලා තියෙනවා ඇයි ඒ කියලා. එහෙම මිනිස්සු ඇයි එහෙම කියන්නේ තමන් සම්බන්ධකමක් කෙනෙක් එක්ක පටන් ගත්ත දවස් ඉඳලා එයාගේ ප්‍රධානම කාර්යභාරය තමයි එයාට ඉන්න අනිත් සම්බන්ධකම් ටික ඉවර කරලා දාන එක. මා ඔබට යෝජනා කරනවා ඔබ හොඳට බලන්න යම්කිසි කෙනෙක් ඔබේ ආශ්‍රයයට වැටිච්ච දා ඉඳලා නිතරම එක එක්කෙනාගේ දුර්ගුණ ගැනම මතක් කර කර ඔබේ ඔළුවට විස පුරවමින් ඉන්නවද කියලා පොඩ්ඩක් එක බලන්න. කෙනෙකුගේ අපි වාශ්‍රය කරන කෙනෙක් තව කෙනෙකුගේ තියෙන වැරදි පැත්තක් අපට හානි වෙන එහෙම පැත්තක් අපිට පෙන්වලා දෙනවා නම් මිත්‍රත්වයෙන් එක ගැන නෙමෙයි මම මේ කියන්නේ. හැබැයි සමහර අය ඉන්නවා සීමාවක් නැතුව හැම වෙලාවකම නේ හැම වෙලාවකම අන් අයගේ කියන්නේ තමා නොවන අනිත් සියලු දෙනාගේම දුර්ගුණ විතරක් සමහරුන්ගේ කනට මතුරන අය ඉන්නවා. ඉල්ලා සිටිනවා ඒ මායගෙන් පරිස්සම් වෙන්න කියලා. මොකද එයා එච්චර අනිත් අයව ඔබගේ ජීවිතයට සිද්ධ කරන හානි ගැන එච්චර ආදරෙන්ම කියලා දිදී ඒ කටයුතු කරන්නේ ඇත්තටම යාට යටි අරමුණක් ඇතුව වෙන්න පුළුවන්. ભેද කරන්න වෙන්න පුළුවන්. මොකද ඔබට කවුරුවක්වත් නැති තත්ත්වයට පත් කරාට පස්සේ එයාගේ අරමුණට ළඟා වීම හරි පහසුයි. අපි තනි වුණාට පස්සේ අපිට පහර දීම සැලසුම් සාගත කෙනෙකුට හරි ලේසි. ඒ නිසා බොහෝ අය පලිගන්න අපිව විනාශ කරන්න අපෙන් ඈත් වීම නෙමෙයි කරන්නේ. බොහෝ අය කරන්නේ ලංවීම. ලං වෙලා අපි වටා සිටින සියල්ලන්ගෙන් අපි ඈත් කරනවා. අම්මා තාත්තගෙන් ඈත් කරනවා. සහෝදර සහෝදරියන්ගේ දුර්ගුණ කිය ඒගොල්ලෝ අපෙන් ඈත් කරන්න උත්සාහ කරනවා. යාළුවෝ හිතවතුන් ඉන්න අයගේ දුර්ගුණ කිය ඒගොල්ලෝ අයින් කරන්න ප්ලෑන් කරනවා. විවිධ දේවල් කරනවා. සමහරු ජීවිතයට ලං වෙච්ච තැන ඉඳලා ඔය වැඩේ කරනවා. හරි පරිස්සම් වෙන්න. හොඳට තේරුම් ගන්න මෙයා ඇයි මේ හැමෝගෙම දුර්ගුණ කියා මගේ ගාව එයා යහපත් කෙනෙක් ලෙස පෙනී සිටින්නේ ඇයි එයා? මොකක්ද එයාගේ සැලැස්ම? හිතන්න ගොඩක් වෙලාවට අපිට වෙන්නේ ඕක නෙමෙයි. අපිට හිතෙන ওই පැත්ත නෙමෙයි. මේ මොකක් හරි වෙන ඇජෙන්ඩා එකක් යනවද කියලා නෙමෙයි අපිට හිතෙන්නේ. දැන් තමයි නියම කෙනා හම්බුනේ. දැන් මම හොඳම තැනට යයි. මේ මං ඉඳලා තියෙන්නේ මොන රැලක් එක්කද? කොහොම තමයි අපිට හිතෙන්නේ.
මා යෝජනා කරන ගොඩක් පරිස්සම් වෙන්න මේ ලෝකේ අපි ගාවට එන සුන්දර වචන කියන මිනිස්සු අපි හිතන තරම් සුන්දර නෑ. අපි හිතන තරම් සුන්දර නෑ. අපිට ගැලවෙන්න බැරි තරම් ආගාධවලට ගොඩ එන්න බැරි තරම් වලවල් වලට අපි වැදලා දාන්න ඒ ලස්සන කතා ඇතුලේ අපිට අතිශයින් හිතවත් බව පෙන්වන ඒ අයවලුන් දවසක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ගොඩක් පරිස්සම් වෙන්න. ගොඩක් පරිස්සම් වෙන්න. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් යාළුවගේ සිදුරුම හොයනවා නම් දැන් සමහරව ඉන්නවා යාළුකම කරනවා හැමතිස්සෙම යාළුවගේ සිදුරු හොයනවා. දැන් අනිත් අයත් එක්ක බිඳවිල්ල කරන අයගේ ස්වභාවය එකක්. තව අය ඉන්නවා ලං වෙනවා. ලං වෙලා හැමතිස්සෙම කියන්නේ අඩුපාඩු දුර්වලකම් වැරදි කට ඇරියොත් වැරද්දක් විතරයි. ඇත්තට මේ කියන දේවල් අතරතුරේ ඔබේ හෝ මගේ වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. වැරදි අඩුපාඩු නැති කෙලෙස් සහිත අය ඉන්න විදියක් නැහැනේ. රහතන් වහන්සේලා අර අනිත් සියලු දෙනාගෙම බුදුවරු පසේ බුදුවරු අර උතුම් මාර්ගඵලලාභීන් නොවන හැම කෙනෙකුගේම වැරදි අඩුපාඩු තියෙනවා. හැබැයි සමාවෙන් යම් කිසි කෙනෙක් ජීවිතයේ තමන් ලං වෙලා ඉන්න ගමන් හැමතිස්සෙම කරන්නේ අනෙකගේ ජීවිතයේ තිබෙන වැරදි පැත්ත විතරක් දකිමින් අඩුපාඩු පැත්ත විතරක් දකිමින් දුර්ගුණ විතරක් දකිමින් කළු ධර්ම විතරක් දකිමින් නිතරම ඒ සිදුරු ටිකම මතු කර කර පෙන්නන එක නම් ඒ වගේ අය යහපත් යාළුවෝ නෙමෙයි. මොකද යාලා අපේ ඔළුවට දානවා තාම නිෂේධනීය සිතුවිලි අපි ගැන. අපිට අපි ගැන ලොකු හීනමානයක් ඇති කරනවා. එයාලා කොයි වෙලාවකවත් අපේ තියෙන මේ පොසිටිව් දෙයක්, අපේ තියෙන සාධනීය දෙයක්, අපේ තියෙන ලස්සන දෙයක්, අපේ දක්ෂකමක්, අපේ යහපත් දෙයක්, අපි කරන උතුම් දෙයක් මතු කරන්නේ නැතුව ළඟ ඉඳන් හැමදාම කරන එකේ අඩුවක් කියනවා. කරන එකේ තියෙන අවලස්සන පැත්ත ගැන විතරක් කියනවා. දෙයක් කියපු ගමන් ඒකේ තියෙන අඩුව ගැන විතරක් කියනවා. ඒ වගේ අය යහපත් මිනිස්සු නෙමෙයි. අඩුවක් පාඩුවක් කියලා දෙන එක, වැරද්දක් කියලා දෙන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි හැම තිස්සෙම එයා අල්ලන්නේ අපේ වැරදි කෝණය විතරයි නම් අපි කරන දෙයක කියන දෙයක සිතුවිල්ලක හැම තිස්සෙම එයාට පේන්නේ වැරද්ද විතරයි නම් මතක තියාගන්න ඒ වගේ මිනිස්සු දිගටම ආශ්‍රය කරොත් එහෙම ඒ වගේ නිෂේධනීය අදහස් විතරක් අපේ ඔළුවට දාන මිනිස්සු අපේ ඔළුව කාලා දානවානේ. අපිට අපි ගැන මහා අපිරියාවක් හිතනවා. ඇයි ළඟ ඉන්න මනුස්සයා කොච්චර හරි කියන්නේ දුර්වලකම් ගැන විතරයි, වැරදි ගැන විතරයි, අඩුපාඩු ගැන විතරයි. එක හොඳක්වත් දකින්නේ නැහැ. එක යහපත් දෙයක්වත් දකින්නේ නැහැ. එකක්වත් අගය කරන්නේ නැහැ. එකකටවත් ප්‍රශංසා කරන්නේ නැහැ. හැම දවසකම උදේ හවස ඕකනම් ඇහෙන්නේ ළඟම ඉන්න මිත්‍රයාගෙන්, මිත්‍රයා කියලා හිතන් ඉන්න මිනිස්සයාගෙන්. අපිට අපිව අප්‍රිය වෙන්නේ නැද්ද? අපට අපි ගැන මහ පහත් හැඟීමක් ඇති වෙන්නේ නැද්ද? එතකොට එයා යාළුවා විදියට ඉඳගෙන ඇත්තටම කරන්නේ අපිව උඩට ගෙනියන එකද? හොඳට හිතන්න. ඒකයි මම ඔබට කිව්වේ සමහරව අපිව විනාශ කරන්නේ කඳපණු න්‍යායයෙන්. ඔකට මම කියන්නේ කඳපණු න්‍යාය කියලා. ඒ කඳපණුවාගේ ස්වභාවය තමයි
කඳ ඇතුළට රිංගලා මුළු කඳම කාලා දාන එක. ඇතුළට රිංගලා හිටියම හරි ලේසි ඉවර කරන්න. පේන්නේ නැණි පිටින් ඇවිල්ලා කොටන කොට්ටෝරුව විතරනේ පේන්නේ. ඇතුලෙන් කඳ ඇතුලෙන් ඉඳගෙන කඳ ඇතුලෙන්ම කාගෙන ගිහිල්ලා අන්තිමට පිට පොත්ත විතරක් ඉතුරු කරලා එක හුළඟකින් ඔක්කොම කඩාපාත් වෙලා යන මට්ටමට පත් කරන ඒ භයානක කඳපණු වර්ගයේ මිත්‍රයෝ ඉන්නවා. ඇතුලේ ඉඳන් කන්නේ ඔළුව. ඒගොල්ලන්ට පුළුවන් අපිව සම්පූර්ණයෙන්ම විනාශය කරගෙන යන ළඟ ඉන්න මිනිහෙකුට කරන්න බැරි දෙයක් නෑ ළඟින් හිටගත්තට පස්සේ. මොකද අපි සැක හිතන්නෙම නෑනේ. මොකද ඕන දෙයකට දුවන් එනවා පැනගෙන නටාගෙන දඟලගෙන හැමදේම කරන්න ඉදිරියට පයින්නවා. හැබැයි යා තමයි හිමින් අපේ ඔළුවට දාන්නේ සම්පූර්ණයෙන්ම අපේ දුර්වල පැති, අපි කිසි කමකට නැති, හැකියාවක් නැති, එයා අපිට කිසිම දෙයකට අත ගහන්න දෙන්නේ නැහැ සමහරලාට. අපි හැමදාම එක තැන. ඇයි මොනවා කරන්න කියත් බය කරනවා. කරන්න එපා. ඔයාට ඕක බෑ. ඔයා කොහේ කරන්නද? ඔයාගේ හැටි මම දන්නේ නැද්ද? එතකොට බැලුමට පේන්නේ කොච්චර ආදරේද වගේ. හැබැයි යා කරන්නේ අපේ ජීවිතේ හැම තිස්සෙම දුර්වල පැති විතරක් මතු කර උලුප්ප අපිට පෙන්නනවා කණ්ණාඩියක් වගේ. අපිට හැමදාම පේන්නේ මේ පැත්ත විතරයි අපේ. එතකොට අපිට අපි ගැන අගයක් නැති වෙනවා. ඊළඟට අපිට අපි ගැන ගෞරවයක් නැති වෙනවා. ඒ කවදාවත් ළඟම ඉන්න අය අපිව ප්‍රශංසා කරන්නේ. අපි හොඳක් කියන්නේ. අපි කරන දේක ලස්සනක් දකින්නේ. අපි කරන ක්‍රියාවක කරන කතාවක තියෙන යහපත් බව දකින්නේ. ප්‍රශංසාවක් වර්ණනාවක් මුකුත් නැහැ. හැම තිස්සෙම අර ටික විතරක් කියනවා. මම ඔබට සී කරනවා එළියේ ඉඳන් පහර දෙන හතුරුන්ට වඩා ළඟ ඉඳන් ඔළුව කන මිතුරෝ භයානකයි. හොඳට තේරුම් අරන් ජීවත් වෙන්න. ගොඩක් අයට වැරදිච්ච තැන් තවමත් ගොඩක් අය මේ යථාර්ථය මෙහිම මිත්‍රයෝ වගේ මෙහිම අය ඉන්නවා කියන එක තේරුම් නොගැනීමේ භයානක විපාකය මේ මොහොතේ විඳින අය ඉන්නවා. ඒකයි ඔබට මේ භාග්‍යවතුන් වහන්සේ හිරි සූත්‍රයේ සුත්ත නිපාතේ කුද්දක නිකායේ මේ වටින සූත්‍රය ඇතුලේ තියෙන කරුණු මම ඔබට සරලව ඉතාම සරලව ඔබට කියලා දෙන්නේ. ඒකයි මේවා තේරුම් ගන්න. මේවා තේරුම් ගත්තොත් බේරිලා යන්න පුළුවන්. මේවා අවබෝධ කරගත්තොත් ඔළුව බේරන් ඉන්න පුළුවන්. ඉන්න කෙටි කාලේ අපි සතුටින් සනසිල්ලෙන් හොඳට ඉන්න ඕන. ඇයි අපි කාටවත් අපේ ඔළුව කන්න දෙන්නේ? කොච්චර හරි නෙගටිව් සිතුවිලිම, නිෂේධනීය ඍණාත්මක සිතුවිලිම අපේ ඔළුවට දදා ජීවිතේ කිසිම යහපත් සාධනීය පැත්තක් අපිට දකින්නවත් ඉඩ නොදී අපිව විනාශ කරන්න දෙන්නේ ඇයි කාටවත්? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යහපත් මිත්‍රයෙක් තමන්ගේ මිත්‍රයා කෙරෙහි හරියට තමන් කුසෙන් වදපු පුතෙකු වගේ බලනවා නම් කාරණා දහස් ගාණක් අනිත් අය කිව්වත් බින්දෙන්නේ නැතුව අපිත් එක්ක හිත ගන්නවා නම් අන්න ඒ වගේ මිත්‍රයෙක් තමයි උතුම් මිත්‍රයෙක් කියලා. කිව්වා අපිට අනුකම්පාව, අපිට ආදරය, සෙනෙහස, බලා ගැනීම, රැකවරණය, අගය කිරීම ලබා දෙනවා නම්
එයා සැබෑ මිත්‍රයෙක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. සැබෑ මිත්‍රයෙක් කියලා. එවැනි උතුම් මිත්‍රයෝ ආශ්‍රය කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරන්නේ. සුත්ත නිපාතේ හිරි සූත්‍රයේදී එවැනි මිත්‍රයෝ මහ භාග්යක්. දරුවෙකුට වගේ බලනවා නම් අපි ගැන ආදරය කරනවා නම් අනුකම්ප කරනවා නම් කවුරු මොනවා කිව්වත් කලබල වෙලා අපි ගැන සිත බිඳව ගන්නේ නැතුව විමසිලිවන්තව ඉවසිලිවන්තව කටයුතු කරනවා නම් එවැනි උතුම් මිත්‍රයෝ ආශ්‍රය කරන්ට කියලා තමයි අපිට භාග්‍යවතුන් වහන්සේ මඟ පෙන්වලා තියෙන්නේ. ඉතින් මා ඔබට යෝජනා කරනවා ඔබට පුළුවන් මේ සූත්‍ර දේශනාවේ තවත් බොහෝ අන්තර්ගත ධර්ම කාරණා තියෙනවා. ඔබ හැම කෙනෙකුටම පුළුවන් එවැනි උතුම් ධර්ම කරුණු මේ සූත්‍රය ඇසුරින් තව ඉගෙන ගන්න. හිරි සූත්‍රය මේ සූත්‍රයේ තියෙන සුත්ත නිපාතේ සුත්ත නිපාතයේ තියෙන කුද්දක නිකාය කියන ග්‍රන්ථ 15ට අයිති එක ග්‍රන්ථයක් තමයි සුත්ත නිපාතය. ඒ සුත්ත නිපාතයේ චූල වග්ගයේ තියෙන හිරි සූත්‍රය අරගෙන කියවන්න. හරිම ලස්සන මඟ පෙන්වීම. මේ ඔබේ ජීවිතය ලස්සන කරගන්න, ආලෝකවත් කරගන්න, ඵලදායි කරගන්න, උතුම් නිවන නැමැති උතුම් ക്ഷേම භූමියට පැමිණෙන්න ඔබට බොහෝ උපකාරවත් වෙන මඟ පෙන්වීම මේ සූත්‍රයේ තියෙනවා. ඔබත් එක්ක ඒන් වටිනම උතුම්ම කරුණු කීපයක් තමයි මේ සාකච්ඡා කළේ. ඉතින් අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ගත්තේ කැනඩාවේ සහ ලංකාවේ ජීවත් වෙන අපේ සදහැවතුන් පිරිසක්. ඒ ප්‍රියනෝනා මහත්මිනිය සම්බන්ධීකරණය කළ එතුමියගේ පවුලේ අය වෙනුවෙන් නාලක පිරිස් මහත්මයා ඇතුළු පින්වත් පිරිස, දමයන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පවුලේ පිරිස, ඒ වගේම අරුණී එබ්‍රහන් මහත්මිය ඇතුළු පවුලේ පිරිස අද පින්කමට දායක වුණා. රැස්වුණු සියලුම පින් කුසල් අපි අනුමෝදනා කරමු දෙවියන්ට. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය විශේෂයෙන්ම පෙබරවාරි 10 වෙනිදා ඊයේ 83 වන ජන්මදිනය සමරපු ආදරණීය පියාණන් SD රාජපක්ෂ පියාණන්ට සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව චිරජීවනයේ ලැබේවා. අද ජන්මදිනය සමරනවා සනායා දුවනිය, සනායා පීරිස් දියණිය. ඒ දියණියටත් 5 වෙනිදා අවුරුදු 50 සම්පූර්ණ කරා නිලන්ත මුතුනායක සොහොයුරා. ඒ අයට වගේම මේ අම්මා තාත්තලාගේ නම් ලියලා තියෙනවා. මම කැමතියි නම් කියන්ට KG කල්යාණවති මාතාව අශෝක පීරිස් පියාණන්, ශ්‍රීමති පීරිස් මෑණියන්, රංජනී වික්‍රමගේ මෑණියන්, කල්යාණී සහ බන්දුල ජාවාදන දෙමව්පියන්, මල්ලිකා දහනායක නිරංජන් ගුණතිලක දෙමව්පියන්, සිසිල් සහ මල්ලිකා දෙමාපියන්, කුමුදු මෞතුමිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාටමත් මේ පින්කමට බොහෝසෙයින් මඟ පෙන්වමින් කටයුතු කරලා තියෙනවා මගේ ජේෂ්ඨ ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ නමක් වන අතුරුගිරි ආර්යනිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ පිරිවෙනෙහි ආර්යනිකේතන ද්විභාෂා මූලික පිරිවෙනේ කෘත්‍යාධිකාරී ඒ වගේම ආර්යනිකේතනාධිකාරී මගේ ශිෂ්‍ය පුත්‍ර පරකුම් දෙනිය සීලවංශ ස්වාමීන් වහන්සේ උන්වහන්සේට ආශිර්වාද කරන්නට කියලා සටහන් කරලා තිබෙනවා. ඉතින් අද දවසේ රැස් කරගත්ත සියලුම පින් කුසල් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදය ඉහත නම් සඳහන් කළපු සියලු දෙනාටත්, ඒ වගේම කනගවා සුගත භාවනා මධ්‍යස්ථානය, ෆුජි සුගත සේනාසනය, කංසායි සුගත භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ යාදිපත්‍ය හොබවන අතිපූජනීය අපේ හුරුළුනික වැවේ සුධම්ම සාමින්ද්‍රයාණන් වහන්සේට, කනගවා සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී අපේ සහෝදර පූජනීය අම්පිටිය සද්ධාවාස සායන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත්, වනහපු බුද්ධ පුතුන් ශ්‍රාවකයින්ටත් පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක්, සිතක්, ශාන්තියක් වේවා. නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව චිරජීවනයේ ලැබේවා.
සියලුම දෙවිවරුද මේ පින්බෙලෙන් නිවන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඉහත නම් සඳහන් කරපු සියලු දෙනා නමින් මිය පරලොව ගියපු දායකත්වයේ ගත්ත ඒ පවුල් තුනේම පින්වත් පිරිස නමින් මේ ආත්මේ වගේම සසර ගමනේ මිය ගිය ඔබේ නමින් මේ භවයේ වගේම සසර ගමනේ මිය ගිය සියලු ඥාතීන්ට මේ පින් අත් වේවා, සුවපත් වෙත්වා, සපවත් වෙත්වා, දුකින් මිදෙත්වා, උතුම් නිවනින් සැනසීමම ළඟා කර ගනිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාටත් සියලුම දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් මේ පින් කුසල් අත්පත් වීමෙන් මේ භවයේ පුරාමත් සසර ගමනේ හැම භවයකමත් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සද්ධර්මයේ මැසේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට අද කරගත්ත පින්කම පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂ මතක් කිරීම 13 වන ඉරිදා උදෑසන 9 සිට ෆුජි සුගත සේනාසනයේදී සිසෝකා දිස්ත්‍රික්කයේ ෆුජිනෝමියා පළාතේ ෆුජි සුගත සේනාසනයේදී වාර්ෂික ලේදම් දීමේ උතුම් පුණ්‍ය කර්මයේ රුධිර දාන උතුම් පුණ්‍ය කර්මයේ සිද්ධ කරනවා. ඔබට ආරාධනා කරනවා මේ උතුම් පින්කමට පැමිණෙන්නට කියලා. ඔබටත් ලේ බිඳක් දන් දීලා තව කෙනෙකුගේ ජීවිතය රකින්න ඔබටත් දායක වෙන්න පුළුවන්. ඒ මහා පින්කමටත් ජපානයේ ජීවත් වෙන අයට ආසන්න දිස්ත්‍රික්කවල ජීවත් වෙන අයට එන්න කියලා ආරාධනා කර සිටිනවා. අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති තී. ඔබ හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.